හරි. එහෙනම් දැන් මට කියන්න මේ වගේ දත්ත ගොඩාක් දීපුවම අපිට කරන්න වැඩක් තියෙනවා. මම හිතන්නේ හසන්ගේ වැඩේ දන්නවා. මොකද්ද වැඩේ? කොටසක් කපලා අයින් කරනවද? මොකද්ද දනුජ ඔයා හිතන්නේ මොකක් කෙරුවොත් හොඳයි කියලාද? දත්ත ගොඩක් තියෙද්දි. මේකට කරන්න දෙයක් තියෙනවා ඇත්තටම. අපි බලමු එහෙනම් ගිහිල්ලා පබසරා බාල සොකරි කියන්නේ කවුද දන්නේ? කවුමිනේ මූණ පේන්නේ වහලා පේන්නේ. මේ අන්න හරි හරි අන්නේ වෙන්නේ. සහලා මොකද කරන්න හිතන් ඉන්නේ මේකට? නෑ. සිතුලි සේරා. අනේ මන් දන්නේ ඕන මගුලක් කරගනින්නේ. අභිලාෂ් මොකද අපි කරන්නේ මේකට? නම නම් හරියට මතක නෑ අර පත්‍ර එහෙම වෙන් කරනනේ දැන් 40 නම් 40යි ඊට පස්සේ අර එහා පැත්තේ 1 2 එහෙම දාගෙන යනවානේ. ඔයා කියන පුතේ වෙන ගානක් ඒකත් එක ක්‍රමයක් තමයි ඒක. නමුත් මේකට අදාළ එකක් නෙමෙයි. චමුදිනී ලක්ෂිලා මේ චමුදිනී මොකද කියන්නේ? මොකද මේකට කරන්න පුළුවන්? අංජලි පොඩි සොකරි කියන්න මොකද්ද කරන්න පුළුවන්? අනේ කවුරු හරි කියහල්ලකෝ මලිත්මා මේක නම් මන ගහනවා වගේ. හරි. එයි බලාගෙන ඉන්නකෝ ඒ එකක්. මලිත් හංසක පුතා උත්තරයක් කියන්න. මලිත් සාමාන්‍යයෙන් දක්ෂයිනේ. ඇයි යලෝ වගුවක් ගහනවා මතක නැද්ද? දත්ත ගොඩක් දීපුවම අපි කරන්නේ ඔක්කොම ලියා ගන්න කඩතරින්ද වගුවකින් ඒ දත්ත ටික ඉදිරිපත් කරනවා. ප්‍රගණන ලකුණු කියලා જાතියක් පුංචි කාලේ ඉගෙනගෙන ඇති නේද? හරි. අනේ ළමයිනේ. එනම දක්ෂ ළමයි තෝගයක් මේ පාරේ ඉන්නේ. හරි දැන් පැටවුනේ මෙහෙමයි. අපි යන්නේ මේ දත්ත ටික සමූහණය කරන්න. ඒ කියන්නේ සමූහණය කරන්න යන්නේ. මේ දත්ත ටික මේ ලේසි ක්‍රමයකට ගොඩ ගහ ගන්නයි යන්නේ. හරි. අපි ඒක කරන්නේ පුංචි වගුවකින්. මෙන්න මේ වගේ වගුවක්. ඔයාලට මතක ඇති මේ ප්‍රගණන වගුවක් අපි ඉගෙනගෙන තියෙන පොඩි කාලේ. මේ බලන්න. මෙතන අදාළ දත්තය මොනවාරි දත්තය අපි x කියලා ගමුකෝ. ඊට පස්සේ මෙතන තියෙනවා 42කින් පටන් අරන් තියෙනවා. කුඩාම දත්තේ පේන්නේ අභිලාෂ් කී වගේද? 42 නේද පේන්නේ කුඩාම එක? 42 තියෙනවා. ඊට පස්සේ තියෙන එක්කෙනා 56 තියෙනවා. ඊට පස්සේ අපි කුඩා එකකින් දැන් ලොකු එකට දත්ත ටික ලියා ගමු. 56 ඊට පස්සේ මම නිකන් දානවා 62 කියලා මම දානවා. ඊට පස්සේ මම මේක ප්‍රගණන ලකුණු ඔයාලට මතක ඇති පුංචි කාලේ පබසර ප්‍රගණන ලකුණු මතකයි නේද? අර ඔහොම කැපුවේ 42 කපනවා මෙතෙන්ට එකක් දානවා. 70 කපනවා 70ට කෙලින් එකක් දාලා ඔහොම අපි අර ඔහොම ලිවි මතක නේද? 4යි 5යි 1 2 3 1 2 3 4 5 6 මතකයි නේද ප්‍රගණන ලකුණු? දැන් පුංචි කාලේ වැඩක් හංසි දෙන්නේ ටක් ගාලා මේ දත්ත ටික ප්‍රගණන වගුවක් ඇසුරෙන් දත්ත ටික ගොඩ ගහන්න ඉක්මනට. මේකට අපි කියන සංඛ්‍යාතය. හරි ටක් ගාලා ගොඩ ගහන්න. දත්තය ප්‍රගණන ලකුණ සංඛ්‍යාතය. ඉස්සර මේ දත්ත ටික ලියා ගන්න ඔක්කොම දත්ත ටික ලියලා මේ ටික ටක් ගාලා මේ වගුවට ගන්න. හංසි හරියට මම හිතුවා නිදි කියලා දාමු. ඔය දත්ත ටික ලියාගෙන වගුවට ගන්න.
මාත් ගහ හදන්නම්කෝ. ඒතරවලට ලේසියිනේ. හැමෝම කරන්න දරුවනේ පුංචි වැඩක් තියෙන්නේ. අපි යන්නේ මේ දත්ත ටික රැස් කරගන්න පිළිවෙලකට. හයේ පන්තියේ දුන්නා නම් මේක ටක් ගාලා කරනවා. දැන් මතක නැති වුණාට. ඔයාලා මෙහෙම ඉරි ගන්න ඕනේ. ඔයාලගේ පොතේ ඉරි තියෙනවනේ. මෙතනින් කපලා මෙතනට ගන්න. 42 1යි 70 මෙන්න 70 අන්න එහෙමයි කපන්නේ 68 පිළිවෙලට කපයි යන්න. ආයෙත් 68 56 62 74 ආයෙත් 74 74 56 62 85 91 91 74 ආයෙත් 74 56 68 ආයෙත් 68 68 74 ඔන්න මම දත්ත ටික රැස් කරගත්තා. මෙතන 1යි මෙතන 3යි මෙතන 2යි මෙතන 5යි මෙතන 1යි මෙතන 6යි මෙතන 1යි මෙතන 2යි බලන්න මේක දැවිලා තින්නේ කියලා. හැමෝම උනන්දුවෙන් කරමු වැඩේ. කම්මැලි වැඩක් නෙමෙයි. රශ්මි අපි ගිය සතියේ මේ අන්තිමට හැදුවේ මේ අර එදා දෙන ගාණක් මම ඔයාලට දුන්නද? අන්තිම විනාඩි 20 ගාණක් දුන්නේ නේද? නෑ සර් මාධ්‍ය මධ්‍යස්ථය පරාසය හරි. රයිට්. හොඳයි පුතේ එහෙනම් මෙන්න මේ වගුව දැන් ඔයාලට පේනවා මේ මම එක් දත්තයේ සහ එක් අගයේ සහ ඊට අදාළ සංඛ්‍යාතය දීලා තියෙනවා. සංඛ්‍යාතය අපි හොයාගත්තා මේ. මෙන්න 42 ඒවා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති 56 ඒවා 3යි 62 ඒවා 2යි.
ඔන්න ඔහොම පුතේ මම මේ ඇතුළත් මෙන්න මෙහෙම වගුවක් සකස් කරගත්තා. ඔයාලට පේනවා මේ. මං ඕකේ මෙන්න මේ ප්‍රගණන ලකුණු ටික අයින් කරලා බිලාෂ් මැද තීරු අයින් කරලා මැද තීරය අයින් කරලා මෙහෙම ගන්නවා මේ. ඔන්න බලන්න දැන් මේකනේ අපි හදාගත්ත එක. මේ තියෙන ප්‍රගණන වගුවක් හදපු එකක් ඔය. ඕක තමයි තියෙන වගුව. ප්‍රගණන වගුව. දැන් මම මේ ප්‍රගණන වගුව අයින් කරලා අවධානයෙන් බලාගමු. අයින් කරලා ඒකේ මේ දෙපැත්තේ තීරු දෙක විතරක් හංසි ගන්න යන්න. මෙන්න මේ තීරුවයි මේ තීරුවයි. හරි? ඔන්න ওই තීරු දෙක එකතු කරලා මං හදා ගන්නවා වගුවක්. ඔන්න බලන්න. ඒ වගුවට තමයි මම කියන්නේ. මෙන්න බලන්න. මෙන්න වගුව. දැන් මේකේ තියෙන තීරු දෙකයි. ලකුණයි සංඛ්‍යාතයයි. පුතේ අපි මේකට කියනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. අසමෝහිතයි කියන්නේ එක් එක් දත්තයට අදාළ මේ දත් ඒවා කීයක් තියෙනවද? 56 ඒවා කීයක් තියෙනවද? 62 ඒවා කීයක් තියෙනවද? අන්න එහෙම එන පරිදි සකස් කරගන්න මේ වගුවට අපි කියනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. කතන්දරේ තේරුණාද? අසමෝහිතයි. මේකේ පන්ති ප්‍රාන්තර කතාවක් තාම නෑ මොනවත්. ඒව ගැන හිතන්නවත් එපා. හරි. එහෙනම් මෙන්න අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක්. දැන් ඔයාලා හදාගත්ත ප්‍රගණන වගුවෙන් ටක් ගාලා මේක හදගන්න. ප්‍රගණන වගුව යටින් මේක අඳින්න නැවත. මේකේ තියෙන ඕන ලකුණයි සංඛ්‍යාතයයි විතරයි. මේකට අපි කියන්නේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ඔය තියෙන්නේ. එක් එක් දත්තය සහ ඊට අදාළ සංඛ්‍යාතය දැක්වෙන වගුව. හරි. හොඳයි අපි යනවා එහෙනම් මොකද්ද මේ අපි මෙන්න මේ වගුවට කියපු නම ඊෂා? ඊෂා. ඔව් කියන්න. මොකද්ද අපි මේ වගුවට කියපු නම? ප්‍රගණන වගුවද කියලා. ඇත්තද? එතකොට මම අර පස්සේ වෙන මොකක්වත් කිව්වේ නැද්ද? අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා කිව්වේ නැද්ද? කිව්වනේ දා හොඳයි මතක් වුණානේ. හරි. පුතේ අසමෝහිත මොකද දන්නවද? සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය අපි ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ වගු ගහලා ප්‍රාන්ති ප්‍රාන්තර ගහලා ඒවා සමූහණය කරන්න යන්නේ. නමුත් මේවා සමූහණය කරපු නැති දත්ත මේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේවට කියන්නේ අසමෝහිත දත්ත කියලා. මේ තත්සරා. එහෙනම් මේ තියෙන අසමෝහිත දත්ත ව්‍යාප්තියක්. දැන් අපි යනවා මේකේ මාතය හොයන්න. ඉතින් ළමයි දැන් ඔයාලට මතකද මාතය මැදස්තේ මැදයන්නේ? මෙහෙම දීපුවාම මෙයාගේ මාතය හොයාගන්න හෙන ලේසි. ඇයි දන්නවද? 74 ඒවා 6ක් තියෙනවා කියලා අපිට පේනවා මේ. එහෙනම් මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන දත්තය. කීයද උත්තරේ? මොකද්ද රශ්මි මේකේ මාතය? 74. ඈ? කීය? 74. 74 හරි. පැටි ඔයාලා highlight pen තියන අය මෙන්න මේකේල් highlight කරගන්න. මෙන්න මේ තීරු highlight කරගන්න. තියෙන අය නැතිව ඔය කඩේ යන්න එපා දැන්. ඔය highlight කරන්න තියෙන අය. highlight කරලා ලියන්න යටින් මාතය 74යි. මාතය 74යි. හරි. ඒක හරි. වැඩේ ලස්සනට කරමු ළමයි. පාන්දර නැගිටීමේ ශ්‍රී ලාංකීය බලකාය. හරි. කොහොමරි ඒකටත් බැඳුණා නේද තත්තරා? දුම ළමයිනේ. හරි. හොඳයි පුතේ අපි යනවා ඊළඟට එහෙනම් මේකේ මධ්‍යස්ථයේ මැද පිහිටියාගේ හොයන්න කොහොමද? දැන් අර ඉලක්කම් ටික පේලියට දුන්නා නම් කොහොම හරි ඔට්ටු වෙලා මැද හොයාගන්න තිබ්බා. දැන් ඉතින් මේකේ මැද හොයන්නේ කොහොමද? අපි මෙහෙම හොර වැඩක් කරමු. ඉස්සරම මේ ඉලක්කම් ටික ඔක්කොම එකතු කරන්නකො මේ සංඛ්‍යාත එකතු කරන්නටක් ගාලා කීයක් තියෙනවද බලන්න.
ඔයාලට තේරෙනවද මම අමුතු ක්‍රමයකට එකතු කරේ? ඒක තව පොඩ්ඩක් මට ඕන වෙනවා. ඒකයි මම එහෙම කරගත්තේ. හරි. ඔක්කොම දත්ත 21යි නේද? හරි. දත්ත 21යි. හොඳයි පැටර්න් ඔන්න බලන්න දැන් හොද්දට අහගන්න මේක පටල ගන්න එපා. දත්ත 21ක් තියෙනවා. දැන් අපි ඕක ලිව්වොත් ඔය දත්ත 21 මම මෙහෙම ලිව්වොත් ඔන්න බලන්න. මම ලියනවා ඔන්න දත්ත 21ට අග්ගල් ලියන්න යන්න. ඔක්කොම ලියන්නේ නැහැ මං. 42 ඒවා 1යි 56 ඒවා 3යි ඊට පස්සේ පොඩක් ඉන්න පාට මාරු කරන්න ඕන. මොන්ටිසෝරිනේ 56යි 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 ඊට පස්සේ 62 ඒවා 2යි 62 62 ඔහොම අපි ලියනවා. හරි. දැන් ඊට පස්සේ දැන් ඔයාලට පේනවා එහෙනම් මම දැන් මේ වගුවේ තියෙන දත්ත තමයි මේ ලියන්න හදන්නේ. මේ 42 ඒවා 1යි 52 ඒවා කොහොම කියලා. හරි. ඔහොම ගත්තාම මට කියන්න මම අහනගෙන මට කියන්න මේකේ තුන්වන දත්තේ මොකක්ද? තුන්වන දත්තේ මොකක්ද? තුන්වන දත්තේට තියෙන්නේ කීයද? 1 2 3 උත්තරේ කියන්න මට අපේක්ෂා. තුන්වන දත්තේ කීයද? 56යි. හතරවන දත්තේ කීයද? හරි. තත්සරා කියන්න හතරවන දත්තේ කීයද? 56යි. පස්වන දත්තය 62යි. හයවන දත්තය 62යි. හත්වන දත්තය 68යි. අන්න රයිට්. පුතේ අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. දැන් මෙහෙම දීපුවාම නම් ඔයාලට පුළුවන් මේ පේලියට ලියලා. නමුත් වගුවේ දීපුවාම ඔයාලට පේනවා එක ඒවා එකයි තියෙන්නේ. එක ඒවා එකයි. ඊට පස්සේ එක ඒවා එකයි. ඊට පස්සේ තියෙන්නේ 42 ඒවා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා 56 ඒවා තුනක්. එහෙනම් පළවන දත්තය 42. දෙවන දත්තය 56. තුන්වෙනි එකත් 56. හතරවෙනි එකත් 56. පස්වෙනි එක 62. හයවෙනි එකත් 62. හත්වෙනි එක 68. අටවෙනි එකත් 68. නවවෙනි එකත් 68. 10 වෙනි එකත් 68. 11 වෙනි එකත් 68. 12 වෙනි එක 72. මේ 12 වෙනි එක 70. මම මේ කියන බයිල තේරුණාද? පොඩක් අතුස්සන බලන්න තේරුණායි තමන්ගේ අතුස්සන. දැන් මම මේ කියපු කතන්දරේ තේරුණායි. මොකද තව ටිකකින් මේක අපිට ඕන වෙනවා. හරි. තේරලානේ. හරි. හොඳයි පෙටේ. හරි. එහෙනම් හරි. දැන් එහෙනම් අපි යන්නේ මධ්‍යස්ථය හොයන්න. මධ්‍යස්ථය anu දත්ත සංඛ්‍යාවක් අනුපිළිවෙලට සකස් කළ විට හරි මැද පිහිටියාගේ මේකේ දත්ත ඔක්කොම 21ක් තියෙනවා. අපිට මතකයි ක්‍රමේ. n ධන 1 යට 2. හරි. n ධන 1 බෙදීම 2යි. එතකොට n කියන්නේ 21යි. 21ට එකක් එකතු වුනහම 22යි. 22 බෙදන්න 2කින් එහෙනම් 11 වන ස්ථානයේ තමයි මධ්‍යස්ථයේ තියෙන්නේ. ආයෙ බලන්න. මධ්‍යස්ථයේ පීතෑ මධ්‍යස්ථයේ පිහිටි තැන හොයන්නම යන්නේ. මතකයිනේ? මා පීතෑ මධ්‍යස්ථයේ පිහිටි තැන හොයා ගන්නවා අපි. n ධන 1 බෙදීම 2කින්. n කියන්නේ 21යි. 21 එකයි 22යි. 22 බෙදනවා 2කින්. එහෙනම් 11 වන ස්ථාන 11 නෙමේ මධ්‍යස්ථය 11 වන ස්ථානයේ තමයි මධ්‍යස්ථය තියෙන්නේ. එහෙනම් අපි 11 වන ස්ථානයේ හොයාගෙන යම් මේ වගුවේ. ඔන්න බලන්න. මේ දක්වා 4යි 6යි 11යි පුතේ බලන්න. 11 වන ස්ථානයේ කවුද ඉන්නේ? තත්සරා කියන්නකෝ ඉස්සල්ලා වගේ. 68. 68 ඉන්නේ. පුතේ මට කියන්නකෝ 12 වන ස්ථානයේ කවුද ඉන්නේ කියලා? 12 වන ස්ථානයේ 70. ඊට පස්සේ 13 වන ස්ථානයේ 74. 14 වන ස්ථානයේ 74. එහෙම හයක් තියෙනවා අර දෙකට ගත්තාම. එහෙනම් ඔයාලට පේනවද මෙන්න 11 වන ස්ථානය. 11 වන ස්ථානයේ ඉන්නේ කවුද එහෙනම් තාමත් 68. 12 වන ස්ථානයේ කිව්වනම් 74 ගන්න වෙනවා. 13 14 15 16 17 18 කිව්වනම් අපිට ගන්න වෙන්නේ 74. ඔයාලට ඒක තේරෙන්න ඕනේ දැන්. හරි එහෙනම් අපිට මේකෙන් මධ්‍යස්ථය හොයාගන්න පුළුවන්. 11 වන ස්ථානයේ ඉන්නේ 68. එහෙනම් මධ්‍යස්ථය 68යි
පුතේ ඔයාලා මෙන්න මේ සික්සැක් කේස් එකත් ඇඳ ගන්න. අර සික්සැක් වගේ දාලා එකතු කරලා ගන්න. ඒක අනිවාර්යෙන් ගන්න ඕනේ මධ්‍යස්ථය හොයද්දි. මෙන්න මේක එකට ලියා ගන්න. ඔය වගුවේම සයිඩ් එකෙන් දාන්න. මධ්‍යස්ථය එතකොට අපිට 68. ඔන්න මධ්‍යස්ථ කතාව. හරි දීෂා. රයිට්. මධ්‍යයන් හොයන්න පුළුවන්ද මතකද? මලිත් මම charge එකට ගහලා තියෙනනේ අර පිටිපස්සේ ගහලා තියෙන plug එකකට. හොඳයි. අංජලි කන්නඩි දානවද දැන්? ඔව් සර්. ඒකනේ එන්න. ටක් ගාලා මධ්‍යස්ථයේ කතන්දර ලියා ගන්නකො. හංසි ලිව්වද? සර්. හොඳයි. එහෙනම් අපි මේකේ මධ්‍යයන්වත් හොයමුකෝ. මධ්‍යයන් වලට මතක ඇති සිස්ටම් එකක් තියෙනවා මධ්‍යයන් හොයන. මධ්‍යයන් කියන්නේ අර ඔක්කොම දත්ත ටික එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. එතකොට අපිට ඔකට පුංචි වගුවක් අපි ගැහුවා 9 පන්තියේ. මතකද තත්සර එහෙම වගුවක්? හරි. ඔන්න මම තීර 3ක් බවට පත් කළා. දැන් පැටර්න් ඔයාලට පේනවද? මේ දෙන්න ಗುಣ කරලා මෙතෙන්ට දාන්න. මේ දෙන්න ಗುಣ කරලා මෙතෙන්ට දාන්න. මේ දෙන්න ಗುಣ කරලා මෙතෙන්ට දාන්න. ඒතර අපිට හොයාගත්ත හැකි ඔක්කොම මේ දැන් මේ තියෙන ලකුණුනේ 42 ළමයි 1යි. 56 ඒවා 3ක් කියන්නේ ඔක්කොම ලකුණු එතනට එනවා. 62 දෙකෙන් ගුණ කරපුවම 62 ලකුණු ප්‍රමාණය එනවා. 68 පහෙන් ගුණ කරපුවම මේ ලකුණු ප්‍රමාණය මෙතනට එනවා. ඔහොම අපි ගුණ කර කර ගත්තාම මෙහෙම අපිට මෙන්න මේ තීරු වෙනවා මේ එක් ලකුණු කොච්චරක් තියෙනවද කියලා. හරි ඊට පස්සේ අපි කරන්නේ ලකුණු ටික ඔක්කොම එකතු කරගන්න එක. හරි ටක් ගාලා මේ වගුව සම්පූර්ණ කරන්න. ගුණ කර කර ගන්න. කැල් එක පාවිච්චි කරන්න එපා ළමයි. මම පළවෙනි එක ගුණ කරලා දෙන්නම් 42 වරක් එක 42යි. දැන් අමාරු මේක ඉවරයි. දැන් ඔයාලා ඊටු ටික කරලා යන්න. අනිවාර්යෙන් ගුණ කරන්න අතිම්ම කරගෙන යන්න. අපි ඔය තීරුවට කියන පුතේ fx තීරුව කියලා. ඒ කියන්නේ දත්තය අපි ගන්න x කියලා. සංඛ්‍යාතයට අපි කියන්නේ f frequency. මේ තියෙන f සහ x ගුණ කරපුවාම එන උත්තරය fx ගුණිතය. රශ්මි මට කියයි යන්නකො මේ උත්තර ටික. පනස්සය 168යි. සර් පොඩ්ඩක් කියන්න. හරි 124යි. වැරදුන පොඩ්ඩක් කියන්නලු. 124යි. විතරයි. 340යි. 340 වැරදිනම් පොඩ්ඩක් කියන්න. 70යි. ඒක මං කරන්නම්. ඒක 70යි. ඒක ලේසි. ඊළඟ එක. 444යි. හරි. 85යි. 85යි. 182යි. 182යි. මෙන්න වගුව. රශ්මිගේ වගුව හරිනේ. හරි. එතකොට පුතේ ඊට පස්සේ දත්ත ටික ඔක්කොම එකතු කරපුවාම ඔයාලට එනවා ඔක්කොම ලකුණු 1455ක්. 1455ක් එනවා. ළමයි ඔක්කොම 21යි. දැන් අපි 1455 21කින් බෙදලා අපි හොයනවා මධ්‍යයන්නේ. මේ එකතුව ගන්නකොට අපි කියනවා සිග්මා කියලා ලකුණක්. සිග්මා මේ තියෙන සිග්මා fx. ඒ කියන්නේ මේ සිග්මා මෙන්න මේ fx තීරුව එකතු කරලා මේ තියෙන f තීරුව මේ තියෙන සිග්මා f ඔයාලා ඒක දන්නවා. සිග්මා f ඔන්න වගුව. දැන් අපිට පුළුවන් මේකේ මධ්‍යයන් හොයන්න.
දැන් ඔයාලට ඔලුවට එනකොට කොහොමද මෙච්චර දුරක් අපි ආවේ කියලා මේ වගුවක් ඇත්තේ ඇයි මොකටද වගුවක් හැදුවේ නිකන් හැදුවේ නැත්තේ ඇයි ඒ ඔක්කොම ඔලුවේ තියෙන්න ඕනේ. එහෙනම් දැන් මධ්‍යයන් අපි හොයනවා සිග්මා fx බෙදීම සිග්මා f සිග්මා කියන්නේ එකතුව ග්‍රීක අක්ෂරය සිග්මා fx 1455ක් වෙනවා එකතුව ඒ කියන පුතේ ඔක්කොම ලකුණු වල එකතුව ශිෂ්‍ය සංඛ්‍යාව 21යි එහෙනම් බෙදලා ගන්න මධ්‍යයන් 9.2 කීයද 20 69.2 හරි මොකද කියන්නේ ඒ උත්තරේ රශ්මි හරි 69.28යිද පුතේ තත්සරාගේ උත්තරේ කියන්න මට 69.28 හරි 69.28 ආසන්න පූර්ණ සංඛ්‍යාවට කිව්වොත් 69යි සාමාන්‍ය මධ්‍යයන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට තමයි හොයන්න එන්නේ ඔන්න අපි නිකන් ලකුණු ටික මධ්‍යයන් හේව වගුවක් භාවිතා කරලා හරි හොඳයි එහෙනම් මේ වගුවට ආවේ කොහොමද කියලා දැන් ඔයාලට ආපු පාර මතක ඇති දැන් ඔන්න අපි පාඩම පළවෙනි දවසේ නිකන් ලකුණු ටිකක් අරන් මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන් හේවුවා දැන් දෙවෙනි දවසේ අපි මේ වගුවක් අරන් මේ කෝලමක් නටලා ඒ තුන හොයාගත්තා පුතේ මේකේ මේ ගානට මට ඕනේ මේකේ කෙලින්ම මට අර ප්‍රගණන වගුණන් අවශ්‍ය නැහැ මට අර මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය ඒ කියන්නේ දත්තේ සහ සංඛ්‍යාතයේ තියෙන එකක් ඕනේ ඒකට අපිට අනිවාර්යෙන් ප්‍රගණන වගුවක් ගහන්න වෙනවා නේද නැත්නම් හොයන්න බෑනේ හරි ටක් ගාලා ප්‍රගණන වගුවක් ගහලා මේකේ මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන් හොයන්න ඔයාලට වගු දෙකක් ගහන්න වෙනවා ප්‍රගණන වගු වෙනම ගහන්න ඊට පස්සේ අර අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය වෙනම ගහන්න හරි පටන් ගමු දැන් අපි ඔය කරපු ගාන ස්කන්ධය ප්‍රගණන ලකුණ සංඛ්‍යාතය 20න් පටන් ගන්න තියෙන්නේ කුඩා මේක 20යි බලපුතේ ඉරි ගහන්න ඕනේ ඉරි තියෙනවා ඔයාලගේ මේක බලන් දාන්න එපා මගේ එකත් වරදින්න ඉඩ තියෙනවා මොකද දත්ත වැඩි නේ ඒකයි පුතේ අනිවාර්යෙන් කැපුවට පස්සේ මෙතෙන්ට ගන්න නැත්තම් වරදිනවා 26 කැපුවා මෙතෙන්ට 26ක් දැම්මා පුතේ මට නම් ආවේ මෙහෙම ඔයාලට කොහොම ආවත් දන්නේ සර් ප්‍රශ්න ටික චුට්ටක් දාන්න ප්‍රශ්න පුතේ මාතයයි මධ්‍ය පරාසය ඕනේ මාතයයි මධ්‍යස්ථයයි මධ්‍යයන් හොයන්න කලින් වගේම ඊට පස්සේ පුතේ ඔය වගුවෙන් අර අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය හදාගන්න ඊට පස්සේ තමයි ගාන හදන්න ඕන උත්තරම තියලා හදන්න යන්න එපා අර සංඛ්‍යාත ස්කන්ධයයි සංඛ්‍යාතය අරගෙන තව තීරු දෙකක් ගහලා ඒක ගන්න වෙනවා මම ගන්න දත්ත x සංඛ්‍යාත f දත්තේ සහ සංඛ්‍යාතය ඇතුළත් තීරු වගුවට තමයි අපි කියන්නේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා පොඩි කාලේ සියල්ලම මතක් වෙන්නයි තමයි මම මේවා කරන්නේ ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි ඔන්න පුතේ මම ඒ වගුවක් ගැහුවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියත් ඔන්න මම හඳා හරි දැන් මේකෙන් මාත්‍යයි මධ්‍යස්ථයි මධ්‍යයන්යි තුනම හොයන්න පුළුවන් ඔව් right එහෙනම් මාතේ මධ්‍යස්ථය හොයමුකෝ ඊට පස්සේ මධ්‍යයන් වගු වෙනම ගන්න බෑ මෙයාගේ මාතේ කවුමිනි කියනකො මාතේ කීයද මෙයාගේ වැඩිම වාර ගණනක් තියෙන කවුද 24 24 නේ එහෙනම් මාතේ 24යි හරි ඊට පස්සේ මධ්‍යස්ථයත් අපි හොයමු ටක් ගාලා
16යි 16යි 23යි 27යි ඔන්න දැන් හොයාගත්ත හැකි. එකේ ඉඳලා 3 දක්වාම තියෙන 20 ඒවා 4 ඉඳලා 6 දක්වාම තියෙන්නේ 21 ඒවා අන්න ආදි වශයෙන් අපිට හොයාගන්න පුළුවන්. මේකේ දත්ත සංඛ්‍යාව තියෙන්නේ පුතේ 36. ඒ කියන්නේ ඉරට්ට සංඛ්‍යාව. එතකොට අපි කලේ ඉරට්ට සංඛ්‍යාවක් 36නේ. 36 දෙකෙන් බෙදන්නකො 18යි. එහෙනම් අපි කරන්නේ 18 වෙනි දත්තයයි 19 වෙනි දත්තයයි එකතු කරලා දෙකට බෙදෙන එකයි අපි කරන්න ඕනේ. 18 වන දත්තයයි 19 වන දත්තයයි එකතු කරලා දෙකට බෙදනවා. හරි. දැන් අපි හොයාගන්නවා මෙතෙන්ට වෙනකම් හොඳට අහගන්න පොඩ්ඩක්. මෙතෙන්ට වෙනකම් තියෙන 16. පුතේ එහෙනම් මට ඕනේ 18යි 19යිනේ. 16 ඉඳලා 17 18 19 20 21 22 23 දක්වාම තියෙන්නේ අනිවාර්යෙන් කීයේවද 24 ඒවා තියෙන්නේ. හරි ඔයාලට පැහැදිලි ඇති. එහෙනම් 18 වෙනි දත්තයත් 24 19 වන දත්තයත් 24 පැහැදිලි මං කියන එක තේමීර තේරුණාද මං කියපු එක? හරි හොඳයි. එහෙනම් දැන් අපි කරන්න ඕන ඔන්න ඔය දත්ත දෙක ශේහානිය අපි එකතු කරනවා. 18 වන දත්තයටත් එන්නේ 24 19 වන දත්තයටත් එන්නේ 24 ඔය දෙක එකතුව දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 44 දෙකෙන් බෙදනවනේ. ආයෙත් උත්තරේ 24. මෙන්න මධ්‍යස්ථය. මධ්‍යස්ථය 24යි. මධ්‍යස්ථය 24යි. හරිද පුතේ? සේ පියවර ලියන්න ඕනද? නෑ ඒක නොලිව්වත් කමන්නේ. මධ්‍යස්ථ 24 කියලා හොයාගන්න කොහොමද පුතේ දැන් ඉදිරියේදී මෙන්න මේ තීරුව අපිට ගහන්න එනවා අර සමුච්චිත සංඛ්‍යාත වක්‍රවලදී. ඒකයි මම මේ පොඩ්ඩක් මේක මෙතනම කියලා දුන්නේ. හරි? ඒක එන්නේ කොහොමද ඒක එන්නේ කියන එක. හරි. එහෙනම් අපි ඕකෙත් මධ්‍යයන් හොයලා ඉවර කරමු. ඔන්න මධ්‍යස්ථයත් හොයාගත්තා. ඔන්න මම fx තීරුව ගහන්න යන්නේ. ඔයාලා මේක ඉවර ඇති. දත්තයයි සංඛ්‍යාතයයි ගුණ කරන්න. එතකොට fx තීරුව එනවා. ඊට පස්සේ fx තීරුව එකතු කරලා අපි මධ්‍යයන් හොයාගන්නවා. 60යි. මේක නම් කාගේවත් අන්න තු මම්ම කරනවා. 63යි. 88යි. අයවරත් 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. අයවරත් 12යි 13. හරිද රශ්මි? හරිනේ වැරදුත් කියන්න ඕන. මෙතන 168යි. අම්මෝ 100යි. ඊට පස්සේ 156යි. 81යි. බලන්න මේ වගුව තීරුව හරිද කියලා. පුතේ විභාගෙදී ලකුණු දෙන්න තීරුව වලට ළමයි. තීරුවෙන් තීරුව බලනවා හරිද කියලා. ඊළඟ අපි හොයාගන්නවා මෙන්න මෙතන පුංචි ට සිග්මා f සහ සිග්මා fx අපි මෙතන ගන්නවා. සිග්මා f 36යි සිග්මා fx අපි බලමු හරියටම ආපු උත්තරේ සිතුලියා කියන මට සිතුලි දුව 854යි 800 නේද 854යි මලික් පුතා ඔයා ඒ යන විස්තර කරනවද? ඔව් සර්. හොඳයි. හරි. රයිට් අපි එහෙනම් බලමු. 854යි ඊළඟට මධ්‍යයන් සමානයි. ඔක්කොම දත්තවල එකතුවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සිග්මා fx කියලා. ඔක්කොම සිසුන් සංඛ්‍යාවට අපි කියන්නේ සිග්මා f කියලා. ඔක්කොම දත්තවල එකතුව සිසුන් ගානෙන් බෙදපුවම අපිට කමින් මධ්‍යයන්. එහෙනම් මධ්‍යයන් සමානයි
854 බෙදීම 36. අපි අවස්ථාවක් දෙමු නේ නැත්තම්. ඒ ළමයි උත්තර ආවනේ. අභිලාෂ් පුතා උත්තරය આવද? ඔව් සර්. කියන්නකෝ බලන්න. 23.72. 23.72 හරියටම හරි. උත්තරය 23.72 කිලෝග්‍රෑම්. හරි පුතේ. එහෙනම් දැන් ඔයාලට සිස්ටම් එක ඔලුවට ඇවිල්ලා ඇති. මේ තමයි මූලික ටික. හරි මේ තමයි මූලික ටික හිරුනේ. ඊළඟ ටිකේ ඉඳන් අපි ටියුට් එකේ ලොකු ගණන් වලට යනවා. ඔයාලට ඊළඟ දවසේ අඟහරුවාදා සෞන්දර්යදී අනිවාර්යෙන් ටියුට් එක හම්බෙලා තියෙයි. හරි. හොඳයි පුතේ එහෙනම් අවධානයෙන් මතක තියාගන්න. අංක 1ට පාඩම් කරන්න, අංක 2ටත් පාඩම් වැඩ කරන්න, අංක 3ටත් පාඩම් වැඩ කරන්න. දැන් ප්‍රතිඵල ආවනේ මේ ලියපු ළමයිගේ. ඊළඟට එන්නේ ඔයාලගේ ප්‍රතිඵල. ඒ නිසා ඒ ගැන පොඩි බයක් තියාගන්න. දනෝජ පුතේ සාමාන්‍ය පෙළ විභාගේ සාමාන්‍ය එකපාරක් ලියපුවාම ඇති ඕනම ළමයි. ඔයාලා හැමෝටම මේ හැකියාව තියෙනවා. මොකද ඔයාලා සෑහෙන ප්‍රමාණයක් මම දන්න ළමයි ඉන්නේ ගොඩක් අය. මගේ ළමයි 60ම. ඒ නිසා මේ ඔයාලට හොඳ දක්ෂතාවයක් තියෙනවා. සාමාන්‍ය පෙළ එකපාරින් ලියලා ඉවර කරන්න ළමයි. ආයෙ දෙතුන් පාර ලියන්න ඕන විභාගයක් නෙමෙයි. ජීවිතේ විභාගෙනවා පේල් වෙන. මේ ඒක නෙමෙයි. මේක වෙන ලේසි විභාගයක් ළමයි. ඔයාලට උසස් පෙළට ගියාට පස්සේ තේරෙයි සාමාන්‍ය පෙළ කියන්නේ මොකක්ද කියලා. හරි ඒ තරම් මේක ලේසි විභාගයක්. ඊයේ මට කතා කරා ගොඩක් ළමයි A8යි B1 A9 A7 සමහරක් ළමයිට සිංහල වලට S ගණන් වලට A ආගමට S ගණන් වලට A. ඒ නිසා පුතා මේ ගණිතය කියන විෂයට ඒකක් ගන්න ලේසි අනිත් විෂයන් වලට වඩා. හරි. ඉතින් මේ A8යි B1 ගොඩක් ළමයිට තිබුණේ මං හිතන්නේ B තිබුණේ විද්‍යාවට ගොඩක් තිබුණා. ඒ නිසා මේ තව ළමයෙක්ට තිබුණා සම්මාන දෙකක් ගණන් වලට A1යි විද්‍යාවට C1යි. අර එතකොට ඌට සම්මාන දෙකයි. අනිත් අය ඔක්කොම S. එතකොට උසස් පෙළ මේ ලියන්න බෑ. ඇයි සම්මානයක් අඩුයිනේ? ඔයාලට තේරෙන්න ඕනේ අනිවාර්යෙන් ගණන් වලටයි සිංහල වලටයි සම්මානයක් ඕනෙමයි. දැන් අපි හිතමුකෝ ඔන්න එක්කෙනෙක් ගණන් ෆේල් වෙලා ඔක්කොම විෂයන් වලට A ගත්තා කියලා ඒත් යාර උසස් පෙළ කරන්න බෑ. කරන්න පුළුවන් දෙන්නම් කියලා. ගණන් වලට නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් ගණිතයේ විෂය වැදගත්. මේ ඔයාලා පුතේ මහන්සි වෙන්න ප්‍රතිඵල එද්දි ළමයි ප්‍රතිඵල ආවට පස්සේ දුක් කියලා වැඩක් තියනවද? ඇත්තටම නෑනේ ළමයි. ප්‍රතිඵල එන්න කලින් අපි ඒක දැකලා අපි මහන්සි වෙන්නයි ඕන. හරි ප්‍රතිඵල ආපුවාම මට ඒ ගණන් වලට ඒකක් තියෙනවා කියන එක ළමයි ඇත්තටම වෙන ආඩම්බරයක්. හරි ඒ නිසා ඔයාලා හැමෝම උත්සාහ කරොත් කරන්න බැරි වෙන්නේ නෑ. මොකද ඔන්ලයින් හරි මොනලයින් හරි දැන් මේ විදිහ ඔයාලගේ දැනුම තියෙනවා. හරි දැනුම තියෙනවා. ඒ නිසා ඔයාලා එවන උත්තර පත්‍ර වලිනුත් මම දකිනවා ගොඩක් ළමයි හොඳට කරනවා ඇත්තටම. හරි ඒ නිසා ප්‍රතිඵල එන්න ආවට පස්සේ දුක් වෙන්න එපා. එන්න කලින් මේක දැකලා මේකට මහන්සි වෙන්න ළමයි. හරි මේ A8ක් A7ක් A5ක් ගන්නවා කියන එක ඇත්තටම මේ ජීවිතේ වටින දෙයක්. ඒ නිසා ඒක මේ දැන් ඊයේ ළමයි කතා කරලා කියන ගොඩක් ස්තුතියි සර් මෙහෙම එකක් අරන් දුන්නාට කියලා. නෑ ඇත්තටම ළමයි අපිට පුළුවන් පාර පෙන්වන්න විතරයි. ඒ සම්පූර්ණ ගෞරවය යන්න ඕන ළමයාට. මොකද දන්නවද? අපි කොච්චර කිව්වත් ළමයා වැඩ කරන්නේ නැත්නම් එයාට ඒකක් ගන්න බෑ. ඒ නිසා ඔයාලා තමයි මේ ගේම් එක ගහන්න ඕනේ. අපිට දෙමාපියන්ට පුළුවන් වෙන්නේ උදව් කරන්න විතරයි. හරි ඒ නිසා හැමෝටම හොඳ ප්‍රතිඵලයක් එන්න පාඩම් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම. එහෙනම් පැටවුනේ අපි අදට වැඩ සටහන ඉවර කරනවා. මම ලබන